අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් පොදු කමඨහං සුද්ධ කිරීමක් ධර්ම සාකච්ඡා කාර්ම කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු. අපි ප්‍රියංකාගෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපිට සැසිවාරයට ආරම්භය ලැබලා දෙන විදියට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද ලිඛිත ප්‍රශ්න 13ක් ලැබිලා තියෙනවා වැඩසටහනේ වාර්ෂික ප්‍රශ්නයකුත් තියෙනවා ඊට අමතරව ඊමේල් වලිනුත් ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ කමඨහන් වාර්තාව පර්යංක භාවනාවේදී ආස්වාස හා ප්‍රස්වාසය ක්‍රමයෙන් වෙනස් වන සැටිත් මුලින් කෙටි හුස්මත් පසුව හුස්ම දික්වන අයුරුත් නිරීක්ෂණය කළෙමි. ඉරියව්ව වෙනස් කිරීමේදී මෘදු බවකින් යුක්ත වූ හුස්ම මදක් රළු ස්වභාවයක් ගත්තේය. මෙසේ ආනාපානය වාර 20ක් පමණ කිරීමේදී නොයෙක් සිතවිලි ගලා ආවත් එම සිතවිලි තුලින් ආනාපානය දැකීමට උත්සාහ කළෙමි. එවිට සිත ආනාපානයෙන් ගිලිහි නොමැති බවත් දැනුණු හේයින් සතුටක් ඇති වුනේමි. සවස ධර්මදේශනාවෙන් පසුත් පාන්දරත් අවටින් නොකඩවා ඇසෙන රැහැයෙකුගේ සියුම් සද්දයකට කන් දීගෙන සිටියෙමි. ආනාපානයට සිත යෙදනවාට වඩා ශබ්දයට කන් දීගෙන සිටීම පහසු බවක් දැනුණු හේයින් දිගු වේලාවක් භාවනාවේ සිටීම පහසු විය. වෙනදා මෙන් නොඑක් සිතුවිලි ගලා ආවත් එම සිතුවිලි වලට මා වෙත ඇති කළ හැකි බලපෑම ක්‍රමයෙන් උදාසීන වී ඇති බවක් දැනුණු හේයින් සතුටක් ඇත්තෙමි. සක්මන් භාවනාවේ වම දකුණ වෙන්ව හඳුනා ගැනීමටත් යටිපතුල වැලිමලුවේ හෝ ගෝණි පැදුර මත තැබීමේදී ඇතිවන විවිධ ස්පර්ශයන් වෙන්වෙන්ව හඳුනා ගත්ෙමි. මෙසේ සක්මන් කිරීමේදී මා වම් කකුලට වැඩි බරක් දෙමින් ඇවිදින බව නිරීක්ෂණය කළෙමි. පෙර දින රාත්‍රියේ සක්මන්හි වාර 60ක් පමණ ගිය පසු එකවරම හිත අපූරු හිස් තැනකට පැමිණි බව අද්දුටුවෙමි. නමුත් ඒ ගැන සතුටු වනවා සමගම එම හිස් තැන නැති විය. මොහොතක කනගාටුවක් ඇති වූ නමුත් එය ස්වභාවයයි වටහාගෙන දිගින් දිගටම සක්මනේ යෙදුණෙමි. තෙරුවන් සරණයි. ඔය ආනපානේ විනාශ වීම දකින්නයි කියලා කියන්නේ ආනපානේ මුලිච්ච කරගෙන තියෙනවා වැඩි වෙලාවක් බල්ලා තියෙනවා. ඒ වෙනස් වීම දකින්න අවස්ථා දෙකක් වුණා. එක ආනපාන බුණ දාන්න ඕනේ. අපි ඒකට කියනවා ආපాతගත වෙනවයි කියලා. විෂයාභිමුඛ භාවය කියලා කියන මුලිච්ච වෙනවා කියලා දෙමළ වචනක් තියෙනවා. ඊට පස්සේ ඒකම බලන්න කියොත් තමයි ඒ වෙනස් වීම දකින්න පුළුවන්. මුලිච්ච වෙනකොටම ආපాతගත වෙනකොටම දකින්න ඒකට කියනවා සටහන කියලා. එතකොට දිගට බලනකොට සටහන විවිධ ආකාරවලට මාරු වෙනවා. ඉතින් ওই දෙක තමයි අපිට කරන්න බැරි. අපි බැලුවා ඊගායක බැලුවා ඒක බැලුවා මේක බැලුවා මේක බැලුවා එකක්වත් එක දිගට දැකලා නැහැ මේ ලෝකේ. ඉතින් එහෙම බලන්න ගියොත් බලනකොටම සටහන පේනවා දිගට බලනකොට ආකාර පේනවා. ඊට පස්සේ ඉතින් ඒකත් එක්ක යාලුකමක් හටගන්නවා. ඒ යාලුකම නිසා ලෝකේ තියෙන කරදර අඩු වෙනවා. එතකොට විවේකී ලැබෙනවා. ඉතින් අපිට වෙලා තියෙන පෘථක් ගතියට බලනවා අහනවා ගඳ රස පහස ඔය ඇවිද ඉන්නවා වැස්ස වෙලාවේ අත්තෙන් අතර පයින් කූරලයක් වගේ තෙබිලා නැහිනවා. ඒ නිසා මේක පුරුදු කරන්ඩ ඒකට ආනාපානෙම වීතු නැහැ. ඕනම දෙයක් දිහා එක දිගට බලන ඉන්න ඉවරයි. ඒකේ තියෙන ගතිය නෑ. ඔය කියන සද්දෙත් අහපු දවසේ හරි වෙනසක්. ටික වෙලාවක් බලනකොට ඒකේ තියෙන නපුරක් නැති වෙනවා. හිතවිලි දිහා හොඳට බලන්න කරදර වෙන්න බෑ. හිතේ නපුරක් නැති වෙනවා. රාගේ දිහා හොඳට බලන්න රාගේ නපුරක් නැති වෙනවා. ද්වේෂය දිහා හොඳට බලන්න ද්වේෂේ නපුරක් නැති වෙනවා. ඒගොල්ල නපුරු වෙන්නේ පැන කෑවොත් තමයි. ඒ කන්නේ කාපන් කියලා හපන්න බල්ලෙක් දිහා බලන එක සැරයක් හපයි එච්චරයි. දුවන්න ගත්තොත් එල්ල වෙලව හපනවා. ඉතින් මේ බල්ලා හපවගන්නේ අපිම තමයි. ඒ නිසා සහැල්ලු හිතින් බලා හිටියොත් ආනපන සහැල්ලු වෙනවා. අවිසිචින් බලා හිටියොත් ආනපන විසිරෙනවා. අපි හිතන්නේ මේ ආනපන විසින් සහිත සහැල්ලු විසිරෙන්නේ නැහැ. ඒක අනිත් පැත්තේ තියෙන්නේ යා තේරුම් ගන්න කිට්ටු ඔය පාඩම දිගට ඔය දෙය කරගෙන යන්න අපි සාමාන්‍ය ශිෂ්ටාචාරය තමයි බැඳපු ගෑනිත් එක්ක හිටපන්.
ඒකේ ගෑනු දිහා බලන්න යන්න එපා. බැලුවොත් කචල් නැද්ද බං ආයේ. එච්චරයි වෙන මොකක් අන්ද මේ බැඳගත්ත පෙරි ගහපන්. අපිට ඒකනේ කරන්න බැරි. මම ඒකයි වෙන්නේ නැත්තේ. ඒක වෙනම සම්පූර්ණ රැඩිකල් උත්තරයක් ඒක. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය අතිපූජනීය ස්වාමින් වහන්සේ වෙනදා නම් පර්යංක භාවනාව පැයක් හෝ ඊට වැඩි වේලාවක් සිටීම මහත් වූ ජයග්‍රහණයක් ලෙස දැනුනි. නමුත් මේ වන විට එය තරමක් වෙනස් වී ඇත. නිරතුරුව දැනෙන හුදකලා බව විවේකය දවසේ වැඩි වේලාවක් ඇති බැවින් පර්යංක භාවනාවත් සක්මන් භාවනාවත් සහ එදිනෙදා ජීවිතේ අනිකුත් කාර්යයන් කරන වේලාවන් අතරත් මට කිසිම වෙනසක් නොදැනේ. භාවනාව නොකර වුණත් කිසිත් නොකර නිකන් සිටීමට වැඩි කැමැත්තක් දක්වයි. චිත්‍ර පාඨ කරන්න, කවි ලියන්න, ස්වභාව ධර්මයත් එක්ක ඉන්න, නිහඬේ හඬ අහන්න මේ වගේ දේවල් කරන්න වැඩි කැමැත්තක් දක්වයි. මෙයින් අදහස් කරන්නේ පර්යංක භාවනාව සහ සක්මන් භාවනාව නොකරනවා කියා නොවේයි. භාවනාව මෙන්ම මේ දේවල් කරන විටත් මට දැනෙන විවේකයේ හුදකලාව සමානයි. පැය ගාණක් පර්යංක භාවනාවේ සිටීම පිළිබඳ උනන්දු අඩුවීම ප්‍රශ්නයක් නොවේයයි මා සිතමි. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. මාහට කරුණාවෙන් උපදෙස් දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. තෙරුවන් සරණයි. මම කියනවා ඉතින් සමහර කට්ටියට භාවනා කරන්නම එපා. සතිමත් වෙන්න. දවස් පැය 24ම. ඒතර විවේකයේ භාවනා සතිය උදේකලා ඔක්කොම සමාන වචන. ඒතර භාවනා කරනවා කියලා මේ සුදු ඇඳගෙන බාපණ දාගෙන රේණුකාට මේ ප්‍රියංකට චර්චුරු ගාලා නිස්සන් වලට එන්න බයිලා. මොකක්වත් ඕනේ ඉන්න තැන කරතයි. හැබැයි ওই දැන් පරියන්කේ හරියට කෙරෙන්නේ නැහැ. ඕක තියෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ පුදුම ආසාවක් එනවා පරියන්කේට. බුදුහාමුදුරුවෝ අපිට දුන්නේ පණිවිඩ මේක අරානේ. අපි බුදුහාමුදුරුවෝ වඳින්නේ පරියන්කේටනේ කියලා ආයෙ ආසයි වෙනවා. ඒකට ඉඩ තියලා ඔය දැන් තියෙන හරස්කඩ නෙමෙයි හැමදාම තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ මේ භාවනා කියන වචනේ බෞද්ධයාට මොකක්ද කියන්නේ පිළිකාවක්. වරදවලමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒක මේ සතිපාසලට ගියාට පස්සේ මන් දන්නේ නැත්තම් මන් දන්නේ හිටියේ නෑ. පෙන්නන්න බෑනේ ආම්දුරුන්ට. එන්නේ බායිවට විතරක් ඕන හරිද? භාවනා කරන්න එන්න බයි. අපේ පන්සලට අපේ දහම් පද නෑ ආම්දුරු මේ වෙන එකක් මේ සතිය කියලා එකක්. ඒක නම් කියන්න මොකද්ද කියලා දන්නේ නෑ. ඒක පොඩ්ඩක් කිරුවට කමන්නේ. හැබැයි මේ භාවනා නම් ගේන්න බයි. අනේ කවදාකවත් තම්බි කෙනෙක් එහෙම කියන්නේ නෑ. අනේ කවදාවත් කතෝලික මිනිස්සුෙක් එහෙම කියන්නේ නෑ. මුස්ලිම් කට්ටියත් කියන්නේ බෞද්ධයාට පෙන්වන්න බෑ හරියට කතෝලික මිනිස්සුන්ට මේ දෙවියන් කියන වචනේ සහ ආදරේ කියන වචනේ කුණු කරලා කාලා කක්ක කරලා දාලා තියෙන්නේ. ඒ වගේ තමයි බෞද්ධයාට බැරි වෙලාවත් කියන්න බෑ ඒක කරප්පන් වෙනවා උන්ට. අංග පුරාම gadu ගෑනවා. මේ භාවනා කරන්න බෑ බා සත්‍යමත් වෙන්න කිව්වම හරි සෞත්තුනේ ඒකට නිවන නැද්ද කියලා අහන විද්‍යාවේ. අයියෝ අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින සක්මන් භාවනාවේදී ලැබුණු අත්දැකීම් ප්‍රකාශ කරමි. සක්මන් භාවනාව පළමුව සක්මන් මළුවක් තෝරා ගත්ෙමි. ඉන්පසු පළමුව දකුණු කකුල තබා සක්මන ආරම්භ කළෙමි. වම දකුණ ලෙස සිතින් සිතමින් වට 8ක් පමණ සක්මන් කළෙමි. ඉන්පසු පළමුවට තැබූ දකුණු කකුලෙත් දෙවනුවට තැබූ දකුණු කකුලෙත් වෙනස බැලුවෙමි. එවිට මට වැටහුණේ පළමු දකුණු කකුලේ වරහන් ඇතුලේ ආරම්භක කකුලේ විලුඹ ප්‍රදේශයේ ශරීරයේ මුළු බරම දරා ගන්නා බවයි. නමුත් දෙවනුවට තැබූ දකුණු කකුලේ විලුඹ ප්‍රදේශයට එතරම් බරක් නොදැනුණු නමුත් ඇඟිලි තුඩු වලට බරක් දැනුණු බව වැටහුණි. මේ ආකාරයට පාදයෙන් පාදයට දැනෙන දේ හොඳින් බලමින් වට 3ක් පමණ සක්මන් කළෙමි. ඒ ආකාරයට සක්මන් කිරීමෙන් පසු පර්යංක භාවනාව වැඩි වේලාවක් කිරීමට හැකි වුණි. ඒ ගැන මට ලොකු සතුටක් ඇති වුණි. මේ භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් ආශිර්වාද පතමි. ඔය කෙතර අඩියක් තියා ගන්නකොට සතිය පිටුන එක විශාල ජයග්‍රහණයක්. ඒක අඩියට කියනවනේ ඉපෙච්ච ගමන් සිද්ධාර්ථ කුමාරයා ඇවිද්දා වගේ. ඉතින් ලෝකෙ වෙන්නේ නැහනේ.
දැන් මේකේ දෙවෙනි පියවර තියෙනවා තුන්වෙනි පියවර තියෙනවා අග්ගෝ අවස්මි ලෝකස්මින් ජෙට්ටෝ අවස්මි ලෝකස්මින් සිට්ටෝ අවස්මි ලෝකස්මින් අයමන්තිමා ජාති කියන අම්මද බොල. ඊට හපන් පියවර දෙක තුනක් එකට සක්මන් කරන එක. ඊට හපන් පළවෙනි එකට වැඩිය දෙවෙනි එක වෙනස් වෙනවා බලනකොට. මේ සිද්ධාර්ථ කුමාරවත් පත්‍යෙම සිද්ධ වෙච්ච එකක් මේ කතා කරන්නේ. ඉතින් ඒක තමයි අපිට ඕන එකකට එල්ල කරගන්න මුලිච්ච කරගන්න ඒක දිගේ බලාගෙන ඉන්න. පුදුමාකාර ධර්මයක් තියෙනවා. පටිච්චසමුපාදයේද දුක්ඛ සත්‍යයේද භාවනාවද කායानुපස්සනාවද සතියද විවේකයේද උදේකලාවද ඔක්කොම තියෙනවා. ඉතින් මේක දෙකක් කරගත්තයි කියලා කිව්වොත් යාර කිව්ද හැකි වැඳලා යාප්පු වෙලා 3ක් කරපන් 4ක් කරපන් හරි ලේසි. ඊට පස්සේ කමඩ අසුද්ධගෙන කාණෙම ලේසි. මේ දෙකේ වෙනස දකිමින් 4ක් 5 ඉන් එහාට ඉබේම භාවනාව යනවා. ඉතින් අරකට අවුලගෙන ඒකේ කස කවා ගන්න, ඒකේ ජවය ගන්න, ඒකේ ත්වරණේ ගන්න, ඒක එච්චර අමාරු. ඒක කෙනෙකුට කියලා දෙන්න බෑ. උනන්දු වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ වාර්තා ටික පුළුවන් තරම් සාරේ උරාගෙන ඒකට කියන ධර්ම ඕජාව කියලා වාර්තාකරනද අමුතු ගමනක් යනවා. එනේ උනන්දුවක් විතරයි කරන්න දෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අතිගරු ස්වාමින් වහන්සේ අවසරයි. භාවනා වාර්තාව. අද දින සතිමත්ව පරයන්කයට පැමිණ ආනාපාන සති භාවනාව වැඩි වෙමි. නාසිකා අග්‍රය වෙත සිත යොමු කර ආශ්වාස ප්‍රශ්වාස හොඳින් බලා සිටින විට ඉක්මනින්ම ආශ්වාස ප්‍රශ්වාස සියුම් වූ බවත් කයේ උඩ පහත යෑම හැර හුස්ම ගැනීම නොදැනිනි. එහෙත් වරින් වර යම් යම් මතක ආබව දැනගත් අතර එයින් මූලික කමඨහනින් හිත නිරුද්ධ වී නැති සැටි සතුටින් දුටුවෙමි. හුස්ම ගැනීමේදී වරින් වර දීර්ඝ හුස්ම සහ පහත හෙලීමක් දුටුවෙමි. තව වරක කටට උනන ලද කෙල සිහියෙන් ගිල ගතිමි. යම් වේලාවක් ගත වූ පසු තුනටියේ සහ දණහිස් වල තදබල වේදනාවක් ඇති වූ බැවින් ඒ වෙත හිත යොමු කළ විට වේදනාවේ වැඩිවීමක් ඇති වූ බව නිරීක්ෂණය කළෙමි. දිගින් දිගටම වේදනාව තිබූ හේයින් මෙය ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, අපා දුක තරම් නො වූ කුඩා දුකක් බව දිගින් දිගටම වීරයෙන් මෙනෙහි කිරීමේදී යම් වේලාවකට පසු වේදනාව ෂණයකින් අඩුවිය. මේ පිළිබඳව මහත් සතුටක් සිතට දැනුනි. තවදුරටත් කමඨහනේ සිටීමේදී සඳ එළිය පායා ඇති විටකමෙන් දැනුනි. සිත ඊතා ප්‍රමෝදමත් වී ඇති බවක් වැටහුණි. පසුව භාවනාවෙන් මිදීමේදී නොදැනීම පැයකුත් විනාඩි 10ක් පමණ ගත වී තිබුණි. සක්මන් භාවනාව. උඩ සක්මන් මළුව පිරිසිදු කර සක්මනට වැඳ සත්විමත්ව සිත කය වෙත යොමු කර සක්මන ආරම්භිමි. මෙහිදී එක් පායක් අසවන විට අනික පොළවේ තදවන ආකාරයේද පය එසවීමේදී පාඇඟිලි වැලි මත තෙරපෙන ආකාරයේද සිතින් වින්දෙමි. සක්මනේ සිටියේදී වරින් වර මතකයන් ආවද දිගින් දිගටම කමඨහනේ සිටියෙමි. වම දකුණු පය තබන විට වෙන වෙනම දැනගතිමි. දෙපා මාරු වන විට ඉදිරියට යන පය අනෙක් පය සමග මාරු වන විට ශරීරයේ බර අනෙක් පය මත බව වටහා ගතිමි. gediye ගැසෙන ශබ්දය ඇසෙන තුරු වේලාව යනවා නොදැනුනි. ගරුතර ස්වාමින් වහන්සේ වාර්තාවේ යම් අඩුපාඩුවක් ඇතනම් සමා කරත්වා. ඔබ වහන්සේට ශාසනික වැඩ කටයුතු තවදුරටත් හොඳින් කරගෙන යාම සඳහා නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. කොහොමද සාදුවර කියන්නේ අප්පා? නැද්ද මං බන්නේ හොල්මන් වගේ බලන් ඉන්නවා. චිරවටන දෙයක් කියනකොට මං කියන්නේ අනෝ හොඳ දෙයක් කරනකොට සාදු කියන්නේ ඔක. මේකෙත් ලියලා තියෙනවා හිතවිලි තියෙද්දි ආනාපානෙ පෙන්නකොට හිත ජොලියක් තියෙනවා කියලා. ඔය දෙවෙනි සැරේ. හැබැයි ඊට පස්සේ කොන්දේ අමාරුට චෝදනාවක් දාලා දෙනවා. ඒකක් තියෙනවා ඉතින් මාරාන්තික නෑනේ ඉතින් කමෙන්ට් නෑනේ කියලා. ඒකට මේ වේදනාව නැති වෙනකන් ඉන්නේ නැතුව වේදනාව තියෙද්දි ආනාපානෙ බැලුවොත් අර වගේම ජොලියක් තියෙනවා. මේ හැම එකක්ම හරහා බලනකොට ඒක විපස්සනාවක් වෙනවා. විපස්සනා ඥානයක් එනවා. ඒක ජොලියක්. නිකම්ම නිකන් ආනාපාන දිහා බලනකොට නේ පරිප්පොද්ද පතෝලයි බතු ගාවි. ඊ ගාලල්ල. අර වෙන එක කරා බලනකොට ඔන්න උම්මලකට කැලක් කපුණා වගේ. ඉතින් රසක් තියෙනවා.
ඉතින් ඒ වෙලාවේ වේදනාව තිබුණාට හිතවිලි තිබුණාට ඉතින් ආනපන දිහා බලනකොට අපි චන්ද්‍රිකාවකට ගිහිල්ලා චන්ද්‍රිකාවේ ඉඳලා පොළොව දිහා බලනවා වගේ. හන්දට ගිහිල්ලා හන්දේ ඉඳලා පොළොව දිහා බලනවා වගේ. ඒ දෘෂ්ටි කෝණය බුදුහාමර අපිට උගන්වන්නේ වෙන යමක් හම්බුනාට ඒක වැඩි ඇසුරු කරන්න මේක හරහා බලපන් ඒක විනිවිද බලපන් විපස්සනා කරනවා කියන්නේ ඉතරයි. ඒතරේ කොයි දෙයකවත් හැප්පෙන ගතියක් නැහැ ඕන එකක් විනිවිදින්න පුළුවන්. ආනපානෙත් හැප්පෙන දෙයක් නැහැ. අපිට ඒක අපි ආරමුණු කරන එකනේ පිවට් එකනේ. ඉතින් මේ විදිහට බලන්න ඕනේ දුකක්. අම්මා මැරුණාම ආනපන බලන්න බැරිද? පොල් ගන්නකොට ආනපන බලන්න බැරිද? මස් මාළු කපනකොට ආනපන බලන්න බැරිද? මොකක්වත්ම නැහැ ඒක. කියන්නේ ඕනෙම අකුසලයක් කරන ගමන් ආනපන බලතයි. කුසල් කරනකොට පුළුවන්. ඉතින් මේ ළඟදී එක්කෙනෙක් කියනවා අපි උගන්වනවලු මලක් පූජා කරනකොට ගාතාවක් කියනකොට සතියෙන් කරන්න. මේ සතිය ඒකෙදී කියනකොට කීත හැකි මේ මලක් සතියෙන් පූජා කරන වෙලාවේ වැසිකී ගඳ කිලියේ වැසිකිරිය කියලා මල පහ කරන එකේ කිසි වෙනසක් නැහැ. සතියට එකම කුසලෙමයි. ඉතින් කාටර කිව්වොත් මේ මල පූජා කරන්න ගඳ කිලියට ගියත් මල පහ කරන්න වැසිකිරියට ගියත් එකයි කියලා ඔන්න බලන්න කියන කතාවල් කියලා තොස් කියන. කොයි මලත් මල තමයි. ගඳ කිලියත් එකයි වැසිකිලියත් එකයි සතිය ඔක්කොම තාරාතිරම් නැති කරලා කපරාරුවක් ගහනවා. අන්න එතකොට තමයි තේරෙනවා ආධ්‍යාත්මික දියුණුවක්. ඉතින් මම මේ අඩුපාඩු කියනවා නෙවෙයි. කලින් එකපොත් ලියලා තිබුණා හිතවිලි අස්සෙන් ආනපන බල තියෙන ජොලිය. ලෝකේ තියෙන හැම දුකක්ම බලලා අවසානයේ මරණ දුක හරහා ආනපන බලපු දවසේ ඔන්න ගොඩ. මූර්තිය හරහා යන්න ඕන. ඒ දක්ක තියෙන සියලු දුක් හරහා ගිහලා මූර්තිය හරහා ගියාම ඔන්න අමූර්තිය හම්බ වෙනවා. මූර්තිය කියන්නේ මරණය, අමූර්තිය කියන්නේ නිවන. එචා එන හැම දුකක්ම තේරුම් කරගන්න. ඒක තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියන්නේ. මේ දුක එනකොට බාම් ගන්නයි, ඇනස්තීසියා ගන්නයි, පවන්තලන්නයි මොන්න බොරුද? පැමිණි දුක් පෙන්රහයි කියලා යන් අපි ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. තැම්පත් කරගන්නා ලද ඉරියව්ව දෙස බලා මම දැන් මෙතන යයි විනාඩි කිහිපයක් මෙනෙහි කරමි. වම් නාස්පුඩුවෙන් ඇතුල්වන හුස්ම දෙස බලා ආශ්වාසයයි මෙනෙහි කළෙමි. ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ දිගු බවත් බොහෝ විට දකුණු නාස්පුඩුවෙන් පිටවන බවත් නිරීක්ෂණය කළෙමි. ඒ අවස්ථාවේ හැටියට වාර 50ක් 100ක් සතිමත්ව මෙනෙහි කළ හැක. බොහෝ විට සිත වෙනතකට ඇදී ගියත් නාසික අග්‍රයෙන් ඇතුල්වන හුස්මත් සමග නැවත මූල කර්මස්ථානයේ සිත පැමිණෙන අයුරු නිරීක්ෂණය කරමි. ගතෙහි මතුවෙන නොඑක් අපහසුතා වේදනාවක් යයි මෙනෙහි කරමින් හැකි හැම විටම සතිමත් වීමට වෙරදරමි. සක්මන් භාවනාව. අද උදේ භාවනා පැවේදී වම දකුණේ මෙනෙහි කරමින් පාදයේ ලනුපැදුරේ ස්පර්ශයට සිත යොමු කළෙමි. මුළු ශරීරෙහි බර විලුඹ විසින් දරා ගන්නා අයුරුත්, පය එසවීමේදී ඇඟිලි තුඩු වේදනා දෙන අයුරුත්, දකුණු පාදයට වඩා වම් පාදයේ පසුගාමි වෙන බවක් නිරීක්ෂණය කළෙමි. සක්මන් අගදී සතිමත් බව නොකැඩී පවත්වා ගැනීමට දැරූ උත්සාහය සක්මන පුරා සතිමත් බව රැක ගැනීමට පිටුවහලක් වූ බව හොඳින් දැනුනි. හිස පිටුපස හිරිවැටීමක් වැනි දෙයක් මුලින්ද ඉන්පසුව සියුම් සීතලක් ඇඟ පුරාම දිව යනුද විටක උණුසුමද දැනී නොදැනී ගියේය. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම නිසාම පැයක් පමණ වෙනදාට වඩා සාර්ථකව සක්මන් කළෙමි. බොහෝ දෙනාට නිවනට මඟ පෙන්වන ඔබ වහන්සේට නිවන දුර නොවේයයි ඔබ වහන්සේගේ පින්වන්ත දෙමව්පියන්ට මේ පින්ම නිවන් අවබෝධයට පිණිසම වේවා. සාදු සාදු සාදු. ඉතින් ටිකක් සාදු කිව්ව කට්ටිය. යන් ටිකක් ඇහැරලා ගිය පාට වැඩි. ඉතින් ඒ වගේ සක්මනට යනකොට එළඹෙනකොට යනකොට තියෙන සූදානම් ශරීරයේ සම්පූර්ණ සක්මන තීන්දුව කරනවා. ඒක කරදරයක් වදබරයක් කරගෙන ගියොත් ඉතින් අලි කරදරේ. කොක්කු ඇවිදිනා වගේ ඕමෝම කරගෙන ඉතින් ඔන්න මොකද්දෝ කරනවා. සක්මනදී ඇවිද ගන්නවත් බැරි වෙනවා. ආනපනෙත් එච්චරයි. ඒකට එළඹෙනකොට ඒකට බොහොම මේ සතුටින්
ඒ ගියා නම් ආනපානේ ආන්න දෙයක් නැහැ. මොකද අපි ආනපානේ කියලා කරන්නේ නැතුව ආනපානේ කරනවනේ. නිකන් ඉන්නලත් කරනවා. භාවනා කරනවා කියලා ඔගේ මහා ලොකු දෙයකට. ඒ ටික ඒ හුරුව යන්න. ඒ කියන්නේ ඒ සබකෝලේ යන්න තමයි මේ වගේ රිට්‍රීට් 4-5ක් කරන්න. ඒක තමයි ඇවිදින්න පුළුවන්නේ ස්වභාවයෙන්. ඒක තමයි මේ හුස්ම ගන්න පුළුවන්නේ ස්වභාවයෙන්. ඉතින් ඒකේ ගේමක් නැහැ. ඉතින් ඒක ස්වභාවික දෙයක්. ඒ නිසා අන්නේ විදිහට මේක ලෑස්තිලා යන්න මේක ගියාත්මෙන් ඉඳලාගෙන ආපු එකක්. බුද්ධ ආදී උත්තරමනාසේ දීප එකක්. මම කොහොමදත් කරන එකක්. දැන් මේක නිවන් මාර්ගයක් වෙනවා කියලා ගියාම පුදුම ඒකේ සුන්දරකමක් වටිනාකමක් හුදකලාවක් ලැබෙනවා. ඉතින් ඒක අපි කරන්න ඕනේ පේන්න. සක්මන් කරන්න ලොවටම පෙනෙන්න ගෙන්න මගේ නංගි කියලා මං සින්දුවක් කිව්වා. මම හදලා දුන්න උඹ ළඟ නෑ ඒක. තියෙනවා. දාපන්කෝ. බෑ. අපි යන්න. ඔය කියන්නේ ඕයි කියුවොත් අඩු ගන්න විනාඩි 15ක් ගන්නවා. අපෝ කම්පියුටර් කාර්යෝ පෙන්වන්න බෑ මට. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින උදෑසන 5ට පමණ පරයන්කේ යෙදුණෙමි. සුදුසු ඉරියව්වක තැම්පත් වීමෙන් පසු මම දැන් මෙතන යනුවෙන් මොහොතක් කයට සිත යැවීමෙන් පසු ආනාපාන සතියට යොමු වුනේමි. සිත බාහිරට ගියද ඔබ වහන්සේගේ උපදෙස් මත ඒවා සැලකිල්ලට නොගත් අතර ෂණයකින් ආනාපානයට සිත ගෙනෙන්නට හැකිවිය. විනාඩි 45ක් පමණ හුස්ම රැල්ලේ සිත යොදවා ගත් අතර ආශ්වාසයේ කෙටි වූ අතර ප්‍රශ්වාසයේද නොදැනීම සියුම් විය. සිත අතීතයට හෝ අනාගතයට නොගිය අතර බාහිරින් ඇසෙන කුරුළු හඬට පමණක් සවන් යොමු විය. ඊටාම සියුම් වූ ආශ්වාස ප්‍රශ්වාස නොදැනී යන අවස්ථාවේදී දිගු හුස්මක් ගැනීමට අවශ්‍ය විය. කයේ කිසිදු වේදනාවක් හට නොගැනුනි. අවසානයේදී කිසිදු දෙයක් නොදැනී සිත සැහැල්ලු වී හිස්තැනක් ඇතිවිය. සක්මන් භාවනාව සතියෙන් වම දකුණ පියවරයන් එසවීමේදී වැලිමලුවේ තිබෙන දෙපතුල් නිසා චිරිචිරි ශබ්දයේද නිරීක්ෂණය කළෙමි. සමහර විටක දෙපා එසවීමේදී දෙපතුලට වැදුණු ගල් කැට නිසා සියුම් වේදනාවක් දැනී නොදැනී ගිය අතර පසුගිය දිනවල මෙන් සිත බාහිරයට ගිය වාර අඩු විය. බාහිරයට ගියත් ඊටත් වඩා අඩු වේලාවකින් නැවත කයට සිත පැමිණීම නිසා ඒවා බාධාවක් නොවිය. අවට පරිසරයේ නිශ්ශබ්දතාවයේ බිඳිමින් නැගෙන කුරුළු හඬ සහ රිලවුන්ගේ කෑ ගැසීම හැර වෙනත් දෙයකට සිත නොගිය අතර සිත සංසුන් වීම අත්දැක්කෙමි. එසේම වෙනදාට වඩා දෑත් සේදීම, දත් මැදීම වැනි සුළු කටයුතු වලදීද નિરાයාසයෙන්ම එම කාර්යය එළඹ සිටි සිහියෙන් කිරීමට හැකිය. මේ සඳහා යොමු කිරීමට ඔබ වහන්සේගත් උත්සාහය වෙනුවෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉක්මනින්ම නිවන් මඟ ලැබේවායි පතමි. එසේම තවදුරටත් මේ කාර්යය කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවායිද පතමි. සාදු සාදු. ඉතින් අපි ඇත්තටම බලාපොරොත්තු වෙන පුංචි හැම ක්‍රියාවක්ම සතියෙන් කිරීම පිළිබඳ වීඩියෝ ටිකක් හදලා දාන්න ඕකේ මොකක්වත්ම නැහැ. මොකද්ද කරන්න බැරි. දැන් අපි ළඟ තියෙනවා 10 15ක් පහුගිය ටිකේ ජාතික අධ්‍යාපන ආයතන විතරක් 40ක් ඇදුවා වීඩියෝ. එක දේවල් කරනකොට සතියෙන් කරනවා. ඉතින් අන්තිමට බලනකොට ඒක මේ එදිනදා වැඩක් වගේ. රචනය ගැන කියනකොට කියන්න තියෙන ඒකේ ලියලා තියෙනවා මේ සද්දයක් ඇහෙනකොට වේදනාවක් එනකොට ඒක නොසලකා ඉන්න උත්සාහ කරලා කරුණාකරලා නොසලකා ඉන්න එපා. ඒ ඇහෙන සද්දේ පණිවිඩයක් තියෙනවා. ඒ දැනෙන වේදනාවේ පණිවිඩයක් තියෙනවා. ඒක අපිට කර්මතහන සුද්ධ කරනවා. එකක්වත් නොසලකා හරින්න එපා. සලකන්නත් එපා. මේ එනේකනේ සද්දයක් කරන සද්දයක් කියලා දැනගන්න. කුරුළු සද්ද විතරක් නෙමෙයි රිලව් සද්ද විතරක් කොයි සද්දෙවත් අහුම්කන් දෙන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕනේ හිතවිල්ලකට එන්න කියන්නත් එපා යන්න කියන්නත් එපා. නොසලකා හිටියොත් අර වැදගත් අමුත්තගේ පණිවිඩය ගන්න හම්බෙන්නේ නැහැ. මේ හැම එකක්ම සංසාරගතව සිද්ධ වෙන්නේ. ඒකේ තියෙනවා මොකද්ද? යටිපහුව වෙච්චි පණිවිඩයක්. කිසියම් දෙයක් මකන්න යන්න බෑ. ඒකට කියනවා choiceless awareness. even නැත්නම් evenly suspended attention. දාගෙන බලන්න එකයි තියෙන්නේ. උඹට එන්න වරෙන් යා ෆ්ලූට් එකේ මේ පැත්තෙන් උලන් ගිහලා අර පැත්තේ සංගීත රාවයක් එළියට යන්නේ. ඒ වගේ මේක හරහා ඕන කෙනෙක් පළච්චාවයි. කිසියම් දෙයක් මේ අව탁සිරු කරන්න එපා. අව탁සිරු කෙරුවොත් අපිට එන ප්‍රධාන අමුත්ත නොසලකා හැරියා වෙනවා.
ඒ නිසා අපි අලකන්නත් එපා කිසිම දෙයකට. ඔහි නිකන් දොට ඇරලා තියලා බලන්න එකයි තියෙන්නේ. ඒක නිකන් ෆ්ලූට් එකක් වගේ තමයි. මේක මේ පැත්තේ නිකන් පොඩ අහුලක් යනවා. අර පැත්තේ පොඩි මියුසික් එකක් එළියට යනවා. නිකන් බටයක් වගේ. ආන්න එතෙන්ද වෙච්ච දවසේ පේනවා මමත් ස්වභාව ධර්මයේම කැලලක්. එක එක දේවල් මේක හරහා යනවා මිසක් අරක වරෙන් මේක එතකොට තමයි ආතතිය එන්නේ. ඉතින් තවදුරටත් ඒ ආතතියක් නැති වෙන්නේ කිසිම දෙයක් නොසලකා සිටීමේ ජඩකම කරන්න එපා. හැම දෙයකටම සමසිත දාන්න. එතකොට හිතේ වැඩන්නේ. හිත පච වෙනවා. එතකොට හිත අවලංගු වෙනවා. වඳ වෙලා යනවා. ලොඳ වෙලා යනවා. උසාවියේ නඩුකාරයි ඉන්න නඩු නැහැ. ඉතින් බම්බු ගහන්නද දැන්. ඒ ස්පිතාලේ ආමතුසලා ඇවිල්ලා ටයි කෝට් දාගෙන නලාව කරේ දාගෙන ණයා දාගෙන ඉන්නවා. ලෙඩ්ඩු නැහැ. බම්බු ගහන්නේ. හිරගෙදරක් තියෙන හිරකාරයෝ නැහැ. හිරකාරයෝ හිරගෙදෙට එන්නේ හිරගෙදර නිසා. ලෙඩ්ඩු ස්පිතාලේ වෙද්දු නිසා. උන් තමයි ලෝකෙට ඔක්කොම ලෙඩ බෝ කරන්නේ. ඒ නඩුකාරයෝ තමයි රට්ටුන්ට නඩු දෙන්නේ. මොකද නැත්නම් උන්ට ජොබ් එක නෑනේ. ඔය ඇතෙල්ලම දන්නවනම් ඥානන්දහමරෝ කියනවා. ඉතින් හදුනොත් ස්පිරිතාලයක් එක ලෙඩෙක්වත් දෙන්නේ නැතුව ඔය ස්ටාෆ් බම්බු ගහන්නයි. ඕකේ තමයි ලෙඩ හැදෙන්නේ. හදා දෙනවා. අලුත් ඒවා හදා දෙනවා. අපි කියනවා හිතට හිටපන් නිකන් හිටපන්. ඕන කෙනෙක් ඇවිල්ලා පළච්චාවයි. නිකම්ම හිතේ උලම් බයිනවා කටේ තියෙන නරි වාදන් රෙද්ද පල්ලෙන් බයිනවෝ කියලා කියතයි දාන්න. නැත්තම් හිත ගිහිල්ලා අරක තෝරන්න මේක තෝරන්න කියලා එයා රජ වෙලා එයා බෙන්ච් එකට නැගලා අනේ ඵලයන් මම යන්නේ නේ කවෝයි ඵලෙක බම්බු නැත්තල කිව්වා හිතේ උලම් බයිනවා. අපි යනවා ඊගාවෙකට. තෙරුවන් සරණයි. පින්වත් අතිපූජනීය කල්යාණ මිත්‍ර ලොකු ස්වාමින් වහන්සේ. 5 වන දින කමඨහන් වාර්තාව ගෞරවපූර්වකව ඉදිරිපත් කරමි. සක්මන් භාවනාව. හිටගෙන ඉන්නා ඉරියව්වට හොඳින් සතිමත් වූ විට ශරීරයේ බර දකුණු පාදයට යෙදෙන බව මනසට දැනේ. පසුව ඇවිදින ඉරියව්වට සතිය මාරු කර වම දකුණු පාද චලනය වීමට සතිමත් වූ වෙමි. එහිදී ඔබ වහන්සේ ඊයේ පහදා දුන් ක්‍රියාකාරී පාදයේ දකුණු පාදයේ බව අරමුණු විය. වම් පාදයේ දකුණු පාදයෙන් ඇදගෙන යන බව හොඳින්ම වැටහුණි. පසුව කෙළවර හැරෙන පොයින්ට් එකට සතිමත් බව පවත්වා ගැනීමට මම දැන් හැරෙනවා යනුවෙන් මනසින් මෙනෙහි කරමින් හැරුණෙමි. පුදුමයකි. එහිදීද පෙරටු වන්නේ දකුණු කකුලයි. ඊයේ දින නැරඹූ සක්මන ගැන සඳහන් වීඩියෝ පටත් ඒකාරෝ වීඩියෝ පටයත් කිහිපවරක් සක්මන් වාරය තුලදී සිටිවිලි ආකාරයෙන් මනසට අරමුණු වී නැතිව යන ආකාරය චිත්‍රපටියක් මෙන් දිස්විය. පතුලේ සංවේදනා දැනෙන ආකාරයටද සතිමත් වූ විට වීඩියෝ පටයේ පොඩි පුතෙකු පාදයන් ගැන සංවේදනා පින්තූරයක ආකාරයෙන් පහදා දුන් ආකාරය සිටිවිලි ආකාරයට අරමුණු වී ගියේය. පාදයේ කොටස් වලට ලනුපැදුරේ රටාව දැනෙන බව, රටාව සමග පාටද අරමුණු වන බව සතිමත් බව නිසාම දැනගති. මේ අයුරින් වෙනදාට සාපේක්ෂව සක්මන වඩාත් පුළුල්ව සතිමත්ව ගුරුවරයන් වහන්සේට নমස්කාර පූර්වකව දන්වමි. එදිනෙදා වැඩ කටයුතු කෙරෙහි සතිමත් වීම. ඔබ වහන්සේ ඊයේ දින වඩාත් ගැඹුරු දහමක් වන විවේකය ගැන පැහැදූ ආකාරය විස්මිතය. මම කලමනාකරන හරිහැටි නොකරූ බව හොඳින් වටහා ගත්ෙමි. ඉදිරිය ගැන වඩා සැලසුම් කරගත යුතු බව අදිෂ්ඨාන කරගතිමි. සැලසුම් කර සිදු කරන සක්මන් භාවනාව හා පර්යංක භාවනාවට වඩා දවසේ වැඩි කාලයක් යොදවන්නේ එදිනෙදා වැඩ කටයුතු වලට බැවින් සතිමත්ව දාණය ගැනීමත් සතිමත්ව නෑමට හා ඇඟ සේදීමටත් ඊළඟ දිනේ උදෑසන කළ යුතු වැඩ සඳහා සූදානම් සතිමත්ව සිදු කිරීම යන කරුණු තුන තෝරාගෙන ඒවා මේ කෙටි කාලයේ පුරුදු පුහුණු කළෙමි. එහිදී මා මේ මොහොතේදී ලැබූ ලාභ ලෙස කරුණු කීපයක් සඳහන් කරමි. කැමැති අකමැති ආහාර කියා දෙයක් නොමැති බැවින් තිබෙන ආහාර පොඩි ප්‍රමාණයකින් සෑහීමකට පත්වීමට හැකියවීම. එක් දෙයක් දෙවරක් පරීක්ෂා කිරීමට අවශ්‍ය නොමැති බව. සැලසුමට අනුව වැඩ කිරීමට හැකියවීම තුලින් අසහනය පසුතැවිල්ල නැතුව සතුටින් කාලය ගත කිරීමට හැකියවීම. සතිමත් බවෙන්
එදිනෙදා ගත කිරීමෙන් නූපන් අකුසල් නොපදවීම සිදු නොවීමයි. කාය විවේකයේ චිත්ත විවේකය උපදි විවේකයේ ලැබෙන බවට දැනුම ලැබීමයි. පර්යංක භාවනාව. සක්මණින් සතිමත්ව සිටි බැවින් ඉඳගෙන ඉන්න ඉරියව්වට සතිමත් වීම පහසු විය. මෙය ඉරියව්වේ ටික වේලාවක් සතිය තිබුණි. පසුව ආශ්වාස ප්‍රශ්වාසයට සතිමත් බව මාරු විය. ආශ්වාසයේ දිගටත් ප්‍රශ්වාසයේ සාපේක්ෂව කෙටිවත් අරමුණු විය. මේ අතරතුරදී ධර්ම සිතවිලි කීපයක් වරින් වර අරමුණු වූවත් කල ආශ්වාස ප්‍රශ්වාස බැලීමට සතිය මාරු කර ගැනීම අපහසු නොවිනි. මෙසේ හුස්ම බලමින් සිටින විට ආශ්වාසයේ මුල තරමක් සිහින්වටත් මැද ඊට මදක් රළුවටත් අවසන විස්තර කළ නොහැක. ඊතා කුඩා වේලාවකින් ප්‍රශ්වාසය පටන්ගෙන එයද මුල තරමක් සිහින්වත් මැද තරමක් රළුවට හා අවසන සිහින්වට අරමුණු විය. ප්‍රශ්වාසයෙන් පසුවද ඊතා කුඩා වේලාවකින් නැවත ආශ්වාසය පටන් ගන්නා බව දැනගත්ෙමි. මෙසේ හුස්ම නොදැනී යන මට්ටමට එන විට වාර 35ක් පමණ සිදු වුණු බව ගණන් තබා ගත්ෙමි. හුස්ම නොදැනුණත් වරින් වර ධර්ම සිතවිලිත් ශබ්දත් අරමුණු වූවත් නැවත නැවත පහසුවෙන් හුස්මට සතිමත් උනේමි. භාවනා වාරයේ අවසන් කොටසේදී පාදවල වේදනා දැනුණත් සතිමත් බව පැවතුනේ නොදැනෙන හුස්මටයි. ඔබ වහන්සේගේ අනුග්‍රහය පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. විස්තර තිබුණාට මොකද ඇත්තට කෙටියෙන් ලියන්න තිබ්බා. මම හිතනවා ඒක ලම්බෝ කාලේ හරියයි කියලා. පය තියෙන වෙලාව එක එක හැඩතල වැටෙනකොට පේනවා මේ නොතිබිච්ච ධර්මෝජාවක්. අර බල්ලන්ට හැතැම්ම නැහැ වගේ ඇවිදිනා වගේ නෙවෙයි. පුදුම ඕජාවක් මේකේ තියෙනවා. එක පියවරක පවා. ඉතින් ඒක එන්න පටන් ගත්තාම පණ ගහලා එනවා ඇඟ. පුදුම විදියට භාවනාවට නැඹුරු වෙලා එනවා. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් අර වෙලාව ආපුවාම ඒ සවිස්තර බැල්මට බලන්න ඕනේ. ඒතර එදිනදා කටයුතු කරනකොටත් මේ සතියෙන් ගත කරනවා නම් කොයි තැන හිටියත් තමන්ට මාර්ගය හොයා ගන්න පුළුවන්. ඒ සඳහා තැන් හොයන්නේ, වෙලාව හොයන්නේ මෝඩයෝ, බුබ්බඩියෝ, කම්මැලියෝ, බත්බූසෝ. එතකොට කොතන ඉන්න දැනක භාවනා කරන එකයි තියෙන්නේ. ඒකට අපි මේ වගේ පුරුදු කරන්න. පුරුදු කරලා කියන්නත් එපා කාටවත් භාවනා කරනවා කිය. ඒක කරගෙන යන්න පුළුවන්. ඒක එහෙම දෙයක් මේ බුදුහාමුදුරුවෝ දීලා තියෙන මේ කාටවත් කරන්න බැරි වෙනම එකක් නෙවෙයි. ඒක කරලා අපි පුළුවන් තරම් අනික් අයටත් දෙන ආදර්ශයක්. ඕකට වෙනම බෙර ගහන්න, අලුයන් දුරේ බෙර ගහන්න, ඇඳ දුරේ බෙර ගහන්න ඕනේ නැහැ. මේ යන ගමන් යන්න පුළුවන්. ඉතින් ඒ කෙනෙක් කරලා ලියන ලියවිල්ලක වටිනාකමක් තියෙනවා. පොතක් බලලා ලියනව නෙවෙයිනේ. ඒ නිසා පුළුවන් තරම් බලන්න මේ වගේ විස්තර සහිතව බලලා විස්තර අහුලාගෙන ලියන්න. හැබැයි මම කියන්නේ දීර්ඝ රචනා ලියන්න කියලා. ඒක කෙටි කරලා ප්‍රිසයිස් ඉදිරිපත් කරන්න. හොඳයි අපි එනවා ඊගායකට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. මම සිමෙන්ති පඩිපෙළවල සක්මන් කරමින් විහාර මළුවට ගියෙමි. සක්මන් තීරුවේ කෙළවරට ගොස් සිටගත්ෙමි. එවිට මුළු ඇඟේම බර මගේ දෙපා වලට දැනුනි. ඉන්පසු දකුණු කකුල ඉදිරියට තියමින් සක්මන ආරම්භ කළෙමි. වම් පාදයේ ඔසවන විට මුළු බර දකුණු පාදයට දැනුනි. දකුණු පාදයේ ඔසවන විට මුළු බර වම් පාදයට දැනුනි. මේ ආකාරයට පාදයෙන් පාදයට බර මාරු වීම සිදු වුනි. සෑම පාදයකම ප්‍රථමයෙන් බිම පතිත වන්නේ විලුඹය. ඉන්පසු ක්‍රමයෙන් ඇඟිලි තුඩු තෙක් පතුල පොළව මත පතිත වේ. එක් පාදයක් තිබෙන විට අනෙක් පාදයේ ඇඟිලි තුඩු වල තිබී පොළවෙන් ඉහළට එසවෙයි. මෙය බලමින් මම දිගටම සක්මන් කළෙමි. ඒ අතරේදී මට වැලි පෑගුණා. රස්නය සීතල දැනුණා. කොළ පෑගුණා. මගේ භාවනාව දියුණු කර ගන්න උපදෙස් පතමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. සෙහස් සින්විද. ඒ වගේ අර පේන පුංචි දේවල්. ලොකු කොළ පෑගෙනවා, පුංචි කොළ පෑගෙනවා. කකුල යනකොට උඩ පැත්තට අවුවට රත් වෙනවා, යට පැත්තේ සීතල වෙනවා. ඒක සාමාන්‍යයෙන් අහුවෙන්නේ නැහැ වගේ. නමුත් භාවනා කරන්න ගියාම මේකත් අහුවෙනවා. මේ කකුල දික් කරනකොට පිටිපතුලට අවුවරත් වෙලා වැටිලා රත් වෙනවා, යටිපතුල සීතලයි. කොළේ පෑගෙනකොට මෙහෙමයි, වැල් පෑගෙනකොට මෙහෙමයි. මේ පුංචි ටික ඇහිඳනම් ධර්මේ තමයි. අපි වල ධර්ම ඕජාව කියනවා, ධර්ම රසය කියනවා.
ඒව ගණන් නොගෙන හිටියොත් ඉතින් අපායට තමයි යන්නේ. ඒව ගණන් ගත්තොත් අපිට පියවරක ගන්න කෑමක මූණ හොදන වගේ තැන්වල කොච්චරක් අපි මොහොතට අවදි වෙනවද? ඉතින් ඒක තවදුරටත් විස්තර සහිතව ලියන්න කියලා අපි යනවා ඊගායකට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ කමඨහන් වාර්තාව මෙසේ ලේඛනගත කරමි. ප්‍රථමයෙන් වැලිමලුවේ සක්මන් පතයක් තෝරා ගතිමි. ඉන්පසු පාදවලට අවධානය යොදමින් මිනිත්තු 2ක් පමණ සාමාන්‍ය විදිහට ඇවිද සෙමින් සති සක්මන පටන් ගත්තෙමි. මේවර වඩාත් සියුම්ම සක්මනේ පාද තබන අයුරු පිළිබඳවත් දැනුවත් උනේමි. වෙනදා මෙන් ශරීරයේ බර පාදයේ දණහිස හරහා විලුඹ වෙත ගමන් කරන ආකාරය දෙස දැනුවත් උනේමි. එසේ බරට ප්‍රතිවිරුද්ධව ඇතිවන පීඩණය දණහිස උකුලේ අස්ථි හා කොඳුවට පෙළෙහි පහළ ප්‍රදේශය දක්වා පැතිර යන සැටි අත්විඳෙමි. මෙහිදී දකුණු පාදයේ දණහිස වෙත ඇති කරන පීඩණයට වඩා වම් දණහිස වෙත පීඩනයක් එල්ලවන බවත් සක්මන් කරන විට වම් දණහිසේ සියුම් වේදනාවක් ඇතිවන සැටිත් අත්විඳිමි. වඩාත් හොඳින් එම චලන දෙස බැලූ විට මාහට අවබෝධ වූයේ වම් පාදයේ සම්පූර්ණයෙන්ම පොළවේ වදින බවත් ශරීරයේ බර වැඩි ප්‍රමාණයක් ඒ හරහා ඇවිදින විට පොළවට ගමන් කරන බවත්ය. දකුණු පාදයේ සමහර කොටස්වල උදාහරණයක් ලෙස ලේ වකය ඇඟිලි වැනි සමහර ප්‍රදේශයන් පොළවේ නොවදින බවත්ය. එවිට මට ඊයේ ධර්මදේශනයේ මතක් විය. එහින් මාගේ වම් පාදය සම්පූර්ණයෙන්ම පොළවේ ස්පර්ශවන බවත් දකුණු පාදයේ එසේ නොවන බවත් මට අවබෝධ විය. පර්යංක භාවනාව කිරීමට පටන් ගැනීමට පෙර මම තෙරුවන් වැඳ පුදා ගත්ෙමි. වාඩි වී ඇස්පියා ආනාපාන සතියට හිත යොමු කෙරෙමි. හුස්ම ගන්නා බව දැනුණ නමුත් එම හුස්ම නාස්පුඩුවල දැනෙන බවක් නොදැනිනි. මා හුස්ම ගන්නා විට ඇතිවෙන වෙනත් චලන කෙරෙහි සතිමත් උනේමි. ආශ්වාසයේදී පපු ප්‍රදේශයේ ඉහළ යන සැටිත් උදරයේ ඉදිරියට එන සැටිත් ප්‍රශ්වාසයේදී පපු ප්‍රදේශයේ පහළට යන සැටිත් උදරයේ හැකිලෙන සැටිත් දැනුවත් උනේමි. ටික වේලාවක් යන විට සෙමෙන් නාස්පුඩුවල ඉහළ කොටසේ හුස්ම රැලි වදිනා අයුරු මට දැනිනි. පසුව එය හොඳින් දැනෙන්නට විය. ටික වේලාවකින් හෘද ස්පන්දනයද සෙමින් දැනෙන්නට විය. සක්මන් භාවනාවේදීත් පර්යංක භාවනාවේදීත් වෙනස් සිතුවිලි සිතට පැමිණීමි. රූප ශබ්ද මට ඇසිනි. නමුත් ඒ පිළිබඳව මා කනගාටු වීම හෝ පසුතැවිලි වීම සිදු නොකළෙමි. එසේ සිදුවන සෑම වාරයකදීම මම ශරීරයේ දෙස සතිමත්ව නිරීක්ෂණය කළෙමි. එසේ සිදුවන සෑම අවස්ථාවකදීම මාගේ ශරීරය Taman විසින්ම කරමින් සිටි දෙයම කරමින් සිටින බවත් එයට එයින් කිසිදු බලපෑමක් ඇති නොවුණු බවත් මට අවබෝධ විය. කාරුණිකව උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. පය තියෙනකොට ඒ වගේ විලුඹ ප්‍රදේශය වැටෙන්නේ නැහැ. දකුණු කකුල ගොඩයි. හුස්ම ගන්නකොට අගමුල වැටෙන්නේ නැහැ කියලා හුස්ම තේරෙන්න පටන් ගන්නකොට නොතේරෙන දේ තේරෙනවා. ඒ නොතේරෙන දේ තේරීම හරහා තමයි ගමන යන්න තියෙන්නේ. දන්න දේ නැහැ. දන්න දේෙන් තමයි නොතේරෙන දේ තේරෙන එකට බයසක හැරලා ඉදිරිපත් කරන්නේ. නොදැනීම හරහා තමයි අපි යන්න. දැනීම හරහා ගමනක් නැහැ. ඒක තියෙන්නේ අපායම තමයි. නොදන්න දේ තුල ගමනක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අන්නේකට අවශ්‍ය විශ්වාසය තමයි දැනීම හරහා සතිය හරහා ඇති කරගන්නේ. ඊට පස්සේ යාට ලයිසන් එක දීපු ගමන් එයා දන්නේ නැති පාරවල් දිගේ යනවා. අන්නේ එතනදී තමයි සෙල්ලක්කාර විදියට සතියයි යෝනිසුමංස්කාරයයි සම්පජඤ්ඤයයි හැදෙන්නේ. ඒ නිසා අන්නේකට සාදර බව ඇතුව ඒකටත් අවධානය යොමු කරලා විස්තර පුළුවන් තරම් අතුල් කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දිනේ ධර්මදේශනාවට අනුව සක්මන් කරන විට අනෙක් බාහිරින් එන රූපවලට ඇස සහ හිත යොමු කරන්නේ නැතුව සක්මනට සිත ලබාගෙන යන්නට හැකි වුණා. නමුත් සක්මනේදී පර්යංකේදී කන වේලාවන්ට කය ප්‍රී ප්‍රෝග්‍රෑම් කරපු රොබෝ කෙනෙක් මෙන් ඒ වැඩ කරද්දී සිත අනෙක් සිතිවිලි වලට යන බව දුටුවා. සිත පිට ගිය පසු ඒ සිතිවිල්ල ඉවර වෙනවත් සමගම නැවත අරමුණට සිත එන බව දුටුවා.
එය උදාහරණයකට අපි සක්මන් වාරයක් ඉවර වී හැරෙනවා මෙන් හෝ ඔන්චිල්ලාවක් පස්සට ගොස් ආපසු තල්ලු වී එන්නාක් මෙන් හෝ සිත නැවත අරමුණ වෙත එන බව දුටුවා. ඊයේ ධර්මදේශනාවේදී ඔබ වහන්සේ සඳහන් කළ පරිදි අරමුණෙන් පිට රූප කෙලෙස් අරමුණු යයි වැටහුණා. රූප නොඋනද සිතට එන යන මේ අනෙක් සිතුවිලිද කෙලෙස් අරමුණුදැයි ඒවායෙන් වැළකී සිටිය හැකිදැයි ප්‍රශ්නයක් ඇත. කරුණාවෙන් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. ඔයකේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා බූමරැංගයක් ගහපුවාම ඒ කැරකිලා ගිහිල්ලා Taman හිටපු තැනට වෙනවා. මගදී හැප්පුණොත් වැටෙනවා. ඉතින් ඒකට වංකම් කියලා තමයි ලියලා තියෙන්නේ. ඒක මේ පරිවර්තන වෙලා තියෙන්නේ කුඩා නගුල කියලා. වංක කියන එක තමයි අංක කියලා සඳහන් කරලා තියෙනවා. මවගේ ඇකෙන් කියලා. නෑ වංකේ කියලා කියන්නේ මට පේන විදිහට ඒ දවස්වල තිබිලා තියෙන බූමරැංග සෙල්ලම. දැන් නෑ ලංකාවේ. ඒක තියෙනවා ඕස්ට්‍රේලියාවේ. මේව ගහපුවාම ඒක තියෙන ප්ලේන් එක තටු දෙකක් වගේ. දැන් තියෙන ටීවී ඇන්ටනත් හදලා තියෙන බූමරැංග සිස්ටම් එකට. ඒක ගහපුවාම කැරකිලා ගිහලා අතට එනවා. ඒ ඇබරිජින්ස්ලා මෙහෙම ගහලා එනකොට මෙහෙම අත තියලා අල්ලනවා. කුරුල්ලන්ට ගහන්නේ. කුරුල්ලට වැදුනොත් වැටෙනවා. ඉතින් අපේ හිතත් ඔය කොයි රත්තියදු ගහුවත් ආයෙත් එනවා. ඒ තියෙද්දි මොකද රත්තියදු ගපම් බනින්නේ උකට. ඔය දිහා රත්තියදු ගලාපු දෙය. රත්තියදු ගහපෙකේ හැප්පුණොත් වැටෙනවා. නැත්තම් හැටලා එනවා. ඉතින් ඒක මේ අපි භාවනා කරලා ගත්ත එක නෙවෙයි හිතේ හැටියේ. ඉතින් ඒක දන්නේ නැතුව මේ රත්තියදු ගහන්න එපාරේ මේ කියලා අපේ අම්මා නම් බනින්නේ කොල්ල රත්තියදු ගවල. කෙල්ලන්ට රන් දෙන්නේ නැහැ. ඒක ඉතින් සාධාරණයි අප්පා. කොල්ලෙක් ඔය රත්තියදු ගලප නාලගෙට ගන්න එක විතරයි තියෙන්නේ. කෙල්ලෝ බෑ. තොපි ගෙට වෙලා හිටපියව කියලා උන්ට බයිනවා. අම්මා කෙලින්ම කියනවා අපේ කොල්ලෝ කියන්නේ ගහෙන් ගාට උජ්ජ කර කර යන බල්ලෝ වගේ. අය කතා දෙකක් නැහැ. ඉතින් උන්ට අවසර තියෙනවා. මාත් කියලා දෙන්නේ එහෙම ඇදියල්ලයි කියලා. ඕනේ රත්තියදුවක් ගහපන් ගෙදර වරෙන්. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ඉතින් ඒ නිසා ඒ රත්තියදුවේ කඩප්පුලිකම වැඩි වෙන්න කුසලතාවය වැඩි. මාව කෙලසන්න බෑ. හිත බූමරැංගයක් වගේ එනවා. ඉතින් ඒ නිසා ඒක බූමරැංග ඉතින් සෝකේස් එක තියලා වැඩ තියෙන ගහන්නයි තියෙන්නේ. මම ගෙනලා අර හොලන්ඩ් වල තිබුණ එකක් ගෙනාවා. ඒ පාම් එකේදී ගහුවම පොල් ගහක වෙලා කඩලා ගියා. ප්ලාස්ටික්. ඒකේ ඊට පස්සේ සෝකේස් එකේ තියෙන ඉති වැඩක් ඒ. ගෙනාන ගහපියව. ගහන්න බෑ උඟක් ඉඳ තියෙනවා. වැල්ලට හරි මේකල ගහපුවම කැරකිලා එනවා. ඒ නිසා ඕනේ ලයිසන් එක දෙන්න උට ඕන රස්තියතක් ගහපන් හැන්දෑවට ගෙදර වරේ. එනවා. පවුපින් බලන්න යන්න එපා. එතකොට මල කචල් බුක් කීපින් තියාගන්න එනවා. ඔය කියන ඇති වෙන්න නටපන්. උට ඕනත් අර ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක පෙන්නලා දෙන්න හදිසිය ගින්නක් આવොත් මෙන්න මෙතන ඈ. හරි ගින්නකට ගත්තාම තැනක් තියෙනවනේ ගෙදර මේ ආයතන වල ඒ වගේ බූමරැංගෙට කියන්නේ මෙතන තමයි ගෙදර ගාමෝ කැරකිලා එන තැන දන්නවා. ඒක දන්නේ නැත්නම් ආගන්න. ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක දන්නේ නැත්නම් ආගන්න. එහෙම නැත්නම් වැඩන්නේ ඉන්න බාගයක් ඇතුළට. එන්නේ ඉස්සෙල්ලා දැනගන්න ඕනේ හදිසියක් වුණොත් මෙතෙන් යන්න ඕනේ. ඒ සෙල්ලම් ගන්න එකයි තියෙන්නේ. පවුපින් අනම්මනම් ඔක්කොම බාලාන්ත පන්ති වලට වැටෙන්නේ. ඒක අවශ්‍යයි බාලාන්ත පන්ති. හැබැයි උඩට යනකොට ඒක මොකක්වත් නැහැ පුඤ්ඤ පාපම් පහිනස්ස නත්ති ජාගරතෝ බයං කියලා බුදුහාම කියනවා පින්පව් අතහැරපු නිතරම අවදිලා ඉන්න මනසට බයක් නැහැ. ගහබියව බුමරංගේ කියලා යන් අපි ගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මුළු ලෝකයේම හිස් බවක් දැනේ. මුලින් ගොඩක් දේ මට තිබුණා කියා සිතූ ලෝකයක මා ජීවත් වුණි. දැන් මට වැටහෙන්නේ මට අයිති කියා සිතාගෙන සිටි කිසිවක් නැතිව ගියාසේය. දවසේ වැඩි වේලාවක් හිස් බව අත්දකින මාහට ඔබ වහන්සේ උපදෙස් දුන්නේ සංස්කාර නොකර සිටීමටය. එය එසේ උත්සාහ කළෙමි. ඊයේ සිදු කළ බණ දේශනාවට අනුව සංස්කාර හා විඥානය අතර සම්බන්ධියාව පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් සුව ලැබේවා. සංස්කාර කියන්නේ නිවුස් මාධ්‍ය, ප්‍රවෘත්ති මාධ්‍ය, විඥානය කියන්නේ රටේ රජුරෝ. රටේ රජුරෝ දුවන්නේම ප්‍රවෘත්ති ආලා. විචි දෙයක් කවදාකවත් ප්‍රවෘත්ති වල කියන්නේ නැහැ. කියන්නේම පච. ඉතින් කොයිද රජුරෝ රජකම් කරන්නේ? ඒ නිසා සංස්කාරපත්‍ය විඥාන. එනිසා අපි ගාව ප්‍රශ්නට. තෙරුවන් සරණයි.
ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ ඊයේ සවස ධර්ම දේශනාවේදී මතු වූ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ උපදෙස් කාරුණිකව ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේදී හා පර්යංක භාවනාවේදී යෙදී සිටින විට සිත පිට ගොස් මූලික කර්මස්ථානයේ නැවත ගන්නා විට වරහන් ඇතුලේ කිසිදු පශ්චාත්තාපයකින් තොරව ඒ බව කමඨහන් මගින් දැනුම් දිය යුතු බව වරහන් ඇතුලේ සාකච්ඡා මාර්ගයෙන් දේශනාවේදී මාහට තේරුම් ගියා. එසේ නොමැතිනම් ආනිසංස නොමැති බවද ඔබ වහන්සේ පැවසුවා. මම 2017 වර්ෂයේ සිට සක්මන් භාවනාව හා පර්යංක භාවනාව බොහෝ දුරට දිනපතා කරගෙන යමි. එසේම නිවසේදී හා කාර්යාලයේදීද නිතරම සතිමත් වෙමි. එම නිසා ආතතිය සම්පූර්ණයෙන්ම වාගේ නැති වී ඇත. මුල් කාලයේදී නිතරම කමඨහන් ලියා උපදෙස් ලබාගෙන ඇත. එදිනෙදා කටයුතු කරගෙන යාමේදී හා භාවනාවේදී සිත පිට යන වාර බොහෝය. එහෙත් ඒ බව දැනගෙන නැවත වර්තමානයට සිතගෙන එමි. සමහර විට සතිමත් අතර සමහර විට අසතිමත්ය. ඒ බවද මම දනිමි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ මට ඇති ගැටලුව නම් ඔබ වහන්සේගේ ධර්මදේශනාවට අනුව මෙසේ සිත මූල කර්මස්ථානයෙන් පිටගොස් නැවත ඒ බව දැනගෙන මූල කර්මස්ථානයට ගැනීම කමඨහන් මගින් දැනුම් දිය යුතුයද යන්නයි. ඔබ වහන්සේ ආනිසංස නොමැති බව දේශනා කළ නිසා ඒක වරහන් ඇතුලේ ස්වාමීන් වහන්සේ කාරුණික උපදේශ ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේකවත් අඩුවන් ලියන්න තිබුණේ පිට ගිය එකක් ආපු කතාවක් මේ බයිලා කතා කර කර ඉන්නවා. වාර්තා කරනකොට ඉව වාර්තා කරන්න. එහෙම නැත්තම් කියනවා හීනේ ගොළුෙක් දැකපු හීනයක් වගේ බබ් ගන්න උඩ කියන්න බෑනේ. වැඩක් නැහැ මොන හීනේ දැක්කත් වැඩක් නැහැ. ඒ නිසා මේ වගේ රචන ලියනකොට වෙච්ච සිද්ධියක් ලියන්න. මට මෙහෙමයි උනේ කියලා. ඉතින් මේක තේරුම් ගත්ත එක ලොකු දෙයක්. ඒ කියපු කාරණාව. නමුත් ඒකට සංසිද්ධියක් වෙච්ච දෙයක් අත්දැකීමක් අත්විඳපු දෙයක් එකතු කරන්න පුළුවන් නම් මේ කමඨාන් වාර්තා හරි ඕජා සම්පන්නයි. අන්තර්ගතයක් තියෙනවා. නැත්තම් මේ මම අරක තේරුම් ගත්ත කියලා කිව්වට ක්‍රියාවත් වෙලා නැහැ. වෙන්නත් ඇති. ලියන්න දන්නේ නැතුව දන්නේ නැහැ. නමුත් ලිව්වේ නැත්තම් ලකුණු ලැබෙන්නේ නැහැ. නඩුව අහුවට පස්සේ හරියට වෙලාවට සාකච්ඡා දුන්න තැන නඩුව පරාදයි. මොකද උසාවිය ගන්න ගිය වෙලාවේ කීප එක විතර නඩුකාරයා කියනවා. ගෙදර යනවා හොයන්නේ. එනිසා ඒ වාර්තා කිරීමෙන් තමයි වැඩි තියෙන්නේ. ඉතින් ඒකේ ලොකු අර්ථයක් තියෙනවා. Tamange අභ්‍යන්තර සාසනයේ තේරුම් ගන්නත් වාර්තා කිරීම අවශ්‍යයි. බාහිර සාසනයක් වශයෙන් කවුරු හරි කතා කරන්න යනවා නම් ඒත් වාර්තා කිරීම අවශ්‍යයි. අද ওই දෙකම නෑ ලෝකේ. ඔකට කියනවා common sense කියලා. Most uncommon thing in the world is common sense කියලා කියනවා. සාමාන්‍ය බුද්ධිය නෑ. ඒක නිසා වෙච්ච සිද්ධියක් වාර්තා කරන්න. එතකොට අපිට පුළුවන් ඒකේ හරි වැරදි බලන්න. අපි යනවා ඊගාවෙට. අවසරයි ස්වාමීන් වහන්සේ මම ඒකට පොඩ්ඩක් මට කලින් ඔය කියන කියපු හින්දා මම අහන්නේ. එහෙම හැමති නෑ මම නෙමෙයි ලිව්වේ ලියපු කෙනා මට කතා කරා. මට සමාවෙන්න ඕනේ බාධා කරා. එතෙන්දි ස්වාමීන් වහන්සේ හිත පිට යන හැම වාරයකදීම ලියන්න ඕනද නැත්නම් අපි එක සැරේ නෑ එකක් ලියපන් මං කියන්නේ මේ තෝ බිස්නස් කරන්න හදන සිල්ලර බිස්නස් එකක් දීපන් සාම්පලයක් ගෙන පෙන්නපන් බිස්නස් එකක් කතා කරන්න. එහෙම නැතුව මොන ඩීල් කතා කරන්නද එකක් මං කියන්නේ කාලක් එහෙම බැලුම් අහනවා නිකන් අපරාධය අනුගේ කොන්තරත් නෑ මගෙන් ඇවිල්ලා හාම මම දුන්නේ ඒ උත්තරේ එක සැරයක් පිට ගියා කියන ඒක ගැන විස්තර දුන්නොත් ඇති කියලා. එකක් ලියන්න පුරුදු වෙන්න එකක් ඔය අයන්න කියන්න ලෝකෙට ඇහෙන්න එන්න මලේ නංගී ඒ කියන්නේ මන්දබුද්ධික ළමයෙකුට. මොකද ඊළමගේ ප්‍රශ්න තියෙන කතා කරන්න බයයි. ඒක ලියලා තියෙන්නේ ඒ සයිකියාට්‍රික් කෝස් එකට අයන්න කියන්න ලෝකෙට ඇහෙන්න. එන්න මගේ මල්ලි. ඉතින් ළමයට කියන බබා ඔය දන්නේ ටික තමයි ඔක්කොම දාන්නේ. අයන්න කියන්නේ. ඉතින් අර වරුවේ වැඩ කරන මිනිස්සෙක් එක දවසක් ගිහිල්ලා අපේ කවුද මේ නන්දේමාමා ඉන්නේ. නන්දේමාමගේ ඔෆිස් එකට ගිහින් කළු ලොකු මහත්තයා හම්බෙලා සෑර් මම මේකේ වරුවක් වැඩ කරුවයි කියලා ලියුමක් දෙන්නේ කොල්ලෝ. එහෙම මට ලියන්න බෑ කිව්වා. අනේ සර්ටත් මට වගේම අකුරු බැරුව ඇති නේද කියලා කිව්වා. ඇයි හත් දෙයියේ නෙමෙයි මාසර කියන්නේ බෑ මේක. ඒ මාසර කිව්වලු මට ලියන්න බෑ කිව්වා. අනේ ඉතින් මොනව කරන්නද ඉන්නේ සර්ටත් අකුරු බැරුව ඇති තමයි කිව්වා. අද මේ භාවනා කරන ඔක්කොමලා නිවන් දැකලා ඉන්නේ. එකෙකුටවත් කියන්න දන්නේ නැහැ. ඉතින් ලේසි නිවන් දැකලා නැහැ කියලා නිකන් ඉන්නේ.
දන්නදී කියපන් මොකද අපි මේ නඩු තාන්න කතා කරනවා මේ ලව්ල ෆෑ එකක්ද නැහැ මට මෙහෙමයි හිත පිටි ගියේ මම මේ ආවේ ඒක මන් දන්නේ ඒක මහ පුදුමාකාර මේ කොමියුනිකේෂන් ગેප් එකක් තියෙන්නේ මට මං ගැන ආඩම්බරයි සන්තෝෂේ ගැලවිච්ච හැටි මට මොණේ කයක කතා කරන්න කියත් කවදාකවත් පටලවිල්ලක් නැද්ද දෙකක් කියනවා තේරුණා නම් තේරුම් ගනින් නැත්නම් උඹේ වැඩ මම කියන එක කියලා ඉවරයි ඒ කියන ආකාර ලීලවල් මට වගේ කියන්න බෑ අයියලා කළත් බයිනෝ ඔහොමත් බන කියනවාද කියලා අහනවා ආමුදුරෝ ඉතින් මං ගොත් තොපි කියලා දීපුවනේ කියන්නේ මොකද මම නරක වචන පාවිච්චි කරනම කවුරු කියලා දීලායි ඔය අයියලා කළද මං ගොත් තොපි උගන්නව තමයි කියලා එම් එංගලන්තේ ගාම කියන ඔය වචන උතුරු ඇමරිකාවේ පාවිච්චි කරනවා මං කෝ අපේ අම්මයි තාත්තා ඉංග්‍රීසි දන්නේ නැහැ උඹලා කියලා දීපුවා ඔය මට නැත්නම් මං දන්නව තොපි බලගනියා මේක අලකෝ මාතේ කියන නෑ සාන්තෙන් බයිට දෙන්න එක ඩික්ෂනරි එකේ තියෙන ඔය වචනේ බයි මං කතෝ කිව්වත් නැද්ද මං කියනවා මට ඕනේ දේ මං කියනවා මොකද මං කවුරුත් එක්ක කතා කරන්න යන්නේ නෑනේ වැඩකට ආවොත් ආගනි ඒක මන් දන්නේ අපි අතරයි විශ්වාසෙ නැත්තේ කියලා ඇයි අපි එකිනෙක ට්‍රස්ට් කරන්නේ නැත්තේ ඇයි අපේ අම්මට අපිට ඕන දේ කියන්න බැරි ඇයි අම්මා අපිට ඕන දේ කියන්නේ නැත්තේ අපි අම්මා බුලත් කරනකොට අපි කියන දිවිල්ලගේ දිවි කන මොකද මුල් හරිය කන්න බෑනේ පැංගිරි. ඉතින් ටිකක් කාගෙන යනකොට අම්මලා කිව්වා. ඉතින් අම්මලා දිවි එක දෙනවා. ඒ ප්‍රශ්නයක් ඇයි? කොරෝනා දිබ්බයි කියලා අපිට බයද අපි? පිස්සු. අද තියෙන්නේ ට්‍රස්ට් වර්දි නෑ. ඒකට එකෙක් විශ්වාස නෑ. ලිව්වොත් ග්‍රැමර් බලලා ලෝය කෙනෙක් දාලා මේ කුණු හරපනේ. කියපන් අපේ සංඝ සමාජයේ කිසි දෙයක ලියන්නේ නෑ. අපි කතා කරනවා ප්‍රශ්නක් තියෙනවා කතා කරපන් කතා කරුවොත් නැත්නම් තෝ පිළිගත්තා වෙනවා. ඒක දෙනවා මොෂන් එක ඉස්සෙල්ලා. කියන ඕන්න වර්ධ නතර කරන්න. නතර කෙරුවොත් කොච්චි දන් වැද්දා වගේ. කර්මනේ හිටියනම් බාරගත්තා. බුදු ආමඳුරෝ විතර කොහෙද කොමියුනිකේෂන්. මේ අපිට වෙලා තියෙන්නේ මේ භවනා කරාට කෝකටද හිතේ දාන්න දන්නේ. ලියන්න ඕනේ මොකක්ද දන්නේ. ඉතින් ඒකේ භයානකම මම ඊයේත් කිව්වා. ගුරු පඬිස්සාජි කියනවා ගුරුවරයා 100%ක් වගේ කියන්න ඕනේ. මොකද ওই කුණුහර බිස්කෝලලු ගන්නෙ නැහැ. මෙතන ඇවිල්ලා අපි අනිත් පැත්ත වමාරනවා. අනිත් පැත්තට බහතොරනවා. වෙච්ච දෙය කියපන්. කියන්න බැරි වුණොත් ඒක මගේ දෝෂය. මම බාර ගන්නවා 100%. බුරින් පඬිස්සාජි කිව්වේ 100%ක්ම ගුරුවරයාගේ වැරද්ද. අද ඉන්න භාවනා ගුරුවරු සේරම වැරදි. ඒගොල්ලෝ වගකීම් බාර ගන්නෑ. පඬිස්සාජි කියනවා මම බාර ගන්නවා. මටත් කියලා කිව්වේ පුළුවන් විදිහට කියපන්. ඒගොල්ලෝ කිව්වේ නැත්තම් කරන්න දෙන්නේ නැහැ. හැබැයි උඹේ පැත්තෙන් හෙලි කරපන්. අපි ලිව්වා යෝගාවචර උපදේශනය. ඊට පස්සේ අපි ලිව්වා මේ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව දේශනා තියෙනවා. ඒ දවසට මම ඊශව ගෙන්නනවා. ගෙන්නලා කියනවා මෙන්න මෙච්චරයි ධම්මජීව හැමතැනට අවශ්‍ය කරන්නේ මෙන්න මේ ටික කියන්න කියලා. ඇහුවේ නැතුවට මට ප්‍රශ්නයක් නැහැ. එකක් නේ කාලක් අහගත්තොත් මම දිනු. අපි යනවා ඊගා ප්‍රශ්නයට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අපගේ ශරීරය තුල පිළිකාව වැනි රෝගී තත්වයක් හෝ ඉදිරියට විශාල ශල්‍ය කර්මයක් කිරීමට නියමිතව ඇතනම් ඒ කෙරෙහි අප කෙසේද සතිමත් වන්නේ? ওই තාම ශල්‍ය කර්මේ තමයි භයානක තමයි මරණය. කොහොමද සතිමත් වෙන්නේ? මරණානුස්සති භාවනාව. මරණානුස්සති භාවනා කරනවා නම් කොයි වෙලාවෙත් අවදී ජීවත් වෙනවා. සන්තෝෂෙන් ජීවත් වෙච්ච මනසට මරණයක් නැහැ. මරණේ සන්තෝෂ අනගාටුකුත් නැහැ. ජීවිතය කියන්නේ පිළිකාවක්. ජීවිතය කියන්නේ ශල්‍ය කර්මයක්. සතිමත්යන් මොහොතක් අත නැර ශල්‍ය ලෑස්ති වෙලා අපිට වෙලා තියෙන්නේ මේ පිස්සු කෙලින්න නේ වෙලාවෙ තියෙන්නේ. දැන් මැරෙයි දැන් පිළිකාවක් හිතන්නවත් නෑ ආපෝ. මං ඒ දවස්වල හිතුවේ මැරෙනවා කියලා වෙන මිනිස්සු జాතියක් ඉන්නවයි කියලා. අපේ පවුලේ කවුරක්වත් මැරෙන්නෙත් නෑ. පැවිද්දෝ ඉපදෙනකොටම පැවිදිලා වෙන්නේ නැති උන් ඒ වෙන ලෝකෙක අපි නෑනේ. ඉතින් ඒ ಜಾති වෙන ඉන්නවයි කියලා මං හිතා මම දන්නෙත් නෑ කොයි කාටද අයිති වෙන්නේ කියලා. ඉස්ලාම මලගෙදරකට යරි අපේ අම්මා උඩ ගෙදර. ඉතින් මම ගිහිල්ලා හොඳටම පුංචි. මට බෙල්ල කපලා පේන්න නෑ. මට කියන්නේ මැරෙනවා කියන්නේ බෙල්ල කපලා. ඉතින් මං මේ පැත්තෙන් යනවා මිනිහ දිහා බලනවා මගේ යාළුවා වීරසිංහලගේ අම්මා. ඒ අම්මා අපි සෙල්ලම් කරනකොට ඇවිල්ලා මේ බලි රූප හදන්න එපයි කියනවා මිදුලේ. අපි වැලි වලින් බලි හදනවා. හොඳ නැහැ කියනවා. අනේ අම්මා මැරිලා. ඉතින් මං මේ පැත්තෙන් ගිහිල්ලා බැලුවා මේ පැත්තෙන් බෙල්ල හොඳට තියෙනවා.
දැන් හුස්ම ගන්න නැතුව තියෙන මම එනකොට පොඩියෙන් ඇහුවා මේ මැරිලාද කියලා. ඌ විතරයි මඩේ රුපෙරක දුර ඕන දෙයකට උගෙන් අහනවා. ඉතින් මට සෑහෙන කාලයක් ප්‍රශ්නයක් බෙල්ල කැපිලා නැහැ නේ. මොකද මරණය දැකලා නැහැ. නිතරම මතක තියාගන්න මේ ඊගාව අඩිය තියෙනකොට හබක්. පිළිකාවක් මොකක්ද අප්පා. මෙట్లම යනවා. ඉවරද ප්‍රශ්න? එදසටහන සම්බන්ධ ලැබුණ ඉක්ම කරපුවා දැන් ඔය ඇඳ රේත් වල හිටිය ඇති. වාචික ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. කාගේද? කවුද වාචික ප්‍රශ්නය? මෙතෙන්ද එන්න වෙනවා උසාවි කූඩුවට එන්න වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව කරගෙන ගියා පැය කාලක් විතර. යනකොට හිත ටිකක් නිහඬ වෙනවා වගේ දැනුණා. සිතුවිලි අඩු වෙලා ඊට පස්සේ මට හිතුණා පර්යංගෙට යන්න ඕන කියලා. ගිහිල්ලා පර්යංගේ වාඩි වෙලා පැය කාලක් විතර ආනාපාන සතිය කරනකොට හුස්ම ඇතුළු වෙන එක ටිකක් අඩු වෙලා හුස්ම පිට වෙන ප්‍රමාණය ගොඩක් වැඩි වුණා. ඒක අර නාසයේ අගට රස්නෙට පිට වෙනවා හොඳට දැනුණා. ඊට පස්සේ සායනහංශ සම්පූර්ණම හිත නිහඬ වුණා. ශරීරයේ තිබ්බ වේදනාවල් ඔක්කොම නැති වෙලා ගියා. ඒකම මේ අර අකුසල් සිතුවිලි ගොඩාක් එන්න පටන් ගත්තා. භික්ෂුන් වහන්සේලා ගැන බුදුරජාණන් වහන්සේ ගැන පවා එන්න පටන් ගත්තා. ඊට පස්සේ මම එතනදී හිතුවා මේ නිහඬතාවය නැති කරන්න තමයි මේ සිතුවිලි එන්නේ. මේක මායාවේ වැඩක් වෙන්න ඕනේ කියලා මම නිකන් හිතලා හොඳට සිතුවිලි දිහා සතියෙන් බැලුවා. බලනකොට මම දැක්කා ඒ සිතුවිලි ඇති වෙනකොට නිකන් අර ඇඟ ඇතුළේ නිකන් පිච්චෙනවා වගේ හොඳට තේරුණා. ඊට පස්සේ ඒවා අර නැති වෙලා ගියා ටිකෙන් ටික. ඒ නැති වෙන හැටිත් දැක්කා. අන්තිමට සානස මම හොඳට තේරුම් ගත්තා මේ ඕනම සිතුවිල්ලක් ඇවිල්ලා නැති වෙලා යනවා. ඒ නැති වෙලා ගියාට ඒ කොච්චර භයානකුණත් ඒ සිතුවිල්ල අර අපේ හිතේ නිහඬතාවයට මුකුත්ම කරන්න බෑ අපි හරියට සතියෙන් හිටියොත් කියන එක. ඊට පස්සේ විනාඩි 35කට 40කට විතර කිසිම සිතුවිල්ලක් හිතට එන්නේ නැතුව හොඳට නිහඬතාවය මම සතියෙන් අත්විඳා. ඊට පස්සේ ටිකෙන් ටික නැවත ඒ වගේ අකුසල් සිතුවිලි නෙමෙයි එක එක සිතුවිලි එන්න පටන් ගත්තා. ඊට පස්සේ මම තව දුරටත් පර්යංගේ ඉන්න උත්සාහ කළේ නැහැ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මම පර්යංගෙන් නිදහස් වෙලා සක්මන්ට ගියා නැවත. අද ඊයේ ඉඳලා ස්වාමීන් වහන්සේ මට ස්වභාවිකවම මේ අර ශබ්ද ඇහෙනවා. හැබැයි ඇහෙන පැත්තට වැඩිය ඒ ශබ්දේ නැති වෙන පැත්ත හොඳට සතියට තේරෙනවා. හුස්මත් එහෙමයි. අද උදේ දත් මදිනකොට අර දැන් දත් බෙහෙත් වල රසය දැනෙනවා. හැබැයි රසය අර කට සේදුවට පස්සේ රසය නැති වුණා කියන එක ගොඩාක් වැඩිපුර පේනවා. ඒක තමයි සමහරවිට. ඒ වගේ මේ සක්මනේ ඉඳලා සක්මන හොඳ වුණාට පස්සේ පරියන්ක ටිකොත් අනිවාර්යයෙන් මේ පරියන්කේ හොඳ භාවයක් තේරෙනවා. ඉතින් ඊට පස්සේ අර හිස්තන වෙනකොට හිතවිලි එනවම කියලා එකක් නැහැ. තමාට නිින්දත් එනවා කොහොම හරි ඒ හිතවිලට නිකම් ප්‍රතික්‍රියාවක් කරන්න සුද්ධවන්තෙක් විදිහට මගේ හිතට එහෙම එන්න බෑ හොඳ නෑ හරි මේ කියලා. නේ කමන්නේ ඉන්න පුළුවන් තියෙනවා. හිතවිලි මගේ නෙමෙයි හිතත් මගේ නෙමෙයි කියලා බලන්න හිටියොත් ඒ ඔක්කොම හිතවිලට විවේකේ හොඳයි කියලා කිව්වට ඔක්කොම අකුසල වලට වැඩිය සතිය බලවත්. ඕනි අකුසලයකට එන්න කියන්නේ. කිසිම දෙයක් නැහැ සතියමත් වෙන්න මොකද වෙන්නේ කියලා බලන්න. සතිය ඒ තරම් බලවත් ඒ තරම් නොමිලේ ලැබෙනවා ඒ තරම්ම සුලභයි. ඉතින් ඒක බලවත් බව දැනෙන්න අකුසල එන්න මැරලා මේ ක්‍රියාත්මක කරන්න. නැත්තම් නිකන් හිටියට හරියන්නේ මේ සතිය ඇතුළට බබලන්නේ වැඩගත් තරමට. ඒ නිසා ඕනම කෙනෙකුට ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේිතබ්බෝ විඤ්ඤුහි. මේක ප්‍රත්‍යක්ෂ දෙයක් කරලා බලපන් කියලා කියතයි. පිළිකා තිබුණත් කියතයි. බය එනවා වුණත් කියතයි. උඹ ඉන්න තැන හිතගනි. කවුරුවක්වත් විශ්වාස කරන්නේ නැහැ. ඇයි විශ්වාස කරන්නේ? මේකේ තරම් සරල නිසා. ඒ තරම්ම සරලයි. හිතනවා මේකට දිග සමීකරණයක් වුණති කඩු විනිසු ඕන ඇති මොකක්වත්ම නැහැ. දැකීම සහ දැනීම ඥානතෝ භික්ඛවේ පස්සතෝ ආසවණං khයං වදාවි. මාන්නේ මේ දැකීම දැක්කනම් දන්නවනම් ආසව වෙන්නේ නැහැ. අපි මේකට බය වෙලා දුවනකොට එලෙවලව කනවා. ඒ නිසා ඒකට යන්න තමයි බුදුහාමුදුරගේ ශ්‍රද්ධාව
සක්මන කරලා එන්න අරින්න. ඔය යකාවයි කියන තරම් කළු පාට නැහැ. දැන්. මසගේ ඊමේල් එකට ආව ප්‍රශ්නේ. ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. මා සිදු කළ සක්මන් භාවනාව පිළිබඳ ලද අත්දැකීම් ඉදිරිපත් කිරීමට අවසර. මුලින්ම පාද දෙක පාපට් පොළව මත තබමින් ගමන් කරද්දී වම දකුණේයි මෙනෙහි කිරීමකින් තොරව පොළවට ගැටෙන අඩිය පමණක් ගැන සතිය පිහිටවා යද්දී විනාඩි 7-8කින් කිසිදු ආයාසයකින් තොරව සක්මන සැහැල්ලුවෙන් ගලාගෙන යෑමට පටන් ගත්තේය. සක්මනේ සතිය පවත්වාගෙන යෑමේදී ඊයේ දිනයට සාපේක්ෂව අද දිනේ මා සිතට සිතුවිලි ඉතාමත් අඩුවැයි නිරීක්ෂණය විය. සක්මන ආයාසයකින් තොරව හොඳින් ගලාගෙන යන අතරතුරේ මාගේ ශරීරයේ හා මුහුණේ දැනුණු තදවීම සහ ශරීරයේ සීතල වීම පිළිබඳ සතිය පිහිටුවාගෙනම සක්මන් කරද්දී පැමිණෙන සිතුවිලි පිළිබඳ සතිමත්ව බලන්නට පටන් ගත්තිමි. එසේ සිතුවිලි ඇතිවීමත් සමග එම සිතුවිල්ල හඳුනාගෙන එය ඇතිවීමට හේතුපාදක වූයේ කුමක්ද යන්න මගේ සිතම විමසන්ට විය. උදාහරණයක් වශයෙන් මගේ අසල්වාසියෙක් කළ වරදක් මට සිතුවිල්ලක්සේ පැමිණියේය. ඒ සිතුවිල්ල පැමිණි විගස ගැටීමක් ද්වේෂසහගත සිතුවිල්ලක්කයි හඳුනාගත් මාහට එවලේම ඇයි එහෙම සිතුවිල්ලක් හටගත්තේ කියලා හැඟීම පහළ විය. එවිට මට හැඟුණේ ඒ පුද්ගලයාට මන් වටිනාකමක් දී ඇති නිසා ඔවුන් කුමන හෝ වරදක් හෝ හොඳක් කළොත් මගේ සිත ක්‍රියා කරන අන්දම කෙසේද කියාය. එසේ සිතනවා සමගම ඒ සිතුවිල්ල නැති වී ගියේය. ඉන්පසු එම සිතුවිල්ල පසුපස ලුහු නොබෙදුනි. එසේ විවිධ සිතුවිලි 10ක් 15ක් පැමිණි පසු සිතුවිලි නැති තත්වයේම සක්මන් කළේ ඊටා සැහැල්ලුවෙනි. සිතුවිලි නැතිව එසේ කාපට් එක මත සක්මන් කරද්දී සක්මනේ වේගය ඊටා අඩු වී ශරීරයේ උඩ කොටස මුහුණත් සමග මලානික වී වාගේ මාහට දැනුණු නිසා සක්මන නවතා එම සිතුවිලි නැති තත්වයේ දිගේම දෙනෙත් පියා විනාඩි 7-8ක් පමණ සිටගෙන සිටිද්දී මං අවදි විය යුතු කියලා හැඟුණා. ඉන්පසු දෙනෙත් හැර තව අඩි 3-4ක් ඉදිරියට ගොස් දොරට හේතු වී ඉදිරියේ තිබූ ඇඳ මත තිබුණු කොට්ටය දෙස බලා සිටියෙමි. දෙනෙත් හැර බලා සිටියත් මට පෙනුනේ කොට්ටය පමණි. ඒ අවට තියෙන කාමරයේ අනිකුත් විසිතුරු දේවල් ගැන බැලීමට මගේ හිත ඉඩ නොදීය. එසේ සිටියේදී මන් මගේ ශරීරයට සතිය යොමු කළ විට මගේ මුළු ශරීරයම හිරිවැටි අකරමණ්‍ය වී වාගේ දැනුනි. ශරීරයේ දැනුනේ පාද දෙක පොළොවට පතිත වී තිබෙන අඩි දෙක පමණි. ශරීරයේ බර දෙපයට නොදැනිනි. ඊතා සැහැල්ලුය. එකට බැඳගෙන සිටපු අත් දෙක නොදැනුනි. මුහුණ හිරිවැටි තොල් දෙක එකට ඇලී තිබෙනවා දැනුනි. එසේ විනාඩි 10කට පමණ කිට්ටු කාලයක් යද්දී ටික ටික මගේ ශරීරයේ බර මගේ දෙපයට අඩි දෙකට වැටෙන බව මට හොඳින් තේරුණා. කලින් හොඳටම සැහැල්ලු වී තිබුණු ශරීරයේ බර දැන් අඩි දෙකට බර වෙන සැටි බලා සිටියෙමි. කලින් අත් දෙකක් නොදැනුණු මාගේ දකුණු අතේ බර වම් අතට හොඳින් දැනෙමින් දහඩිය දමා රස්නයක් දැනෙන බව දැනුනි. නමුත් මුහුණේ හිරි ගතියත් තොල් ඇලී තිබෙන ගතියත් එසේමය. කොට්ටය පමණක් යොමු වී තිබූ දෙනෙත් දැන් කාමරයේ ඇඳ දෙසත් කබඩ් එක දෙසත් යොමු කිරීමට අපහසු නොවිය. කිසි දෙයකට හිත ඉල්ලුම් නොකරපු සිත මාගේ මුව කණ්ණාඩියෙන් බැලීමට අවශ්‍යයි ඉල්ලුම් කෙරිනි. නැවත ගෙදර සුපුරුදු වැඩවල යෙදීමට අවශ්‍ය වූ බැවින් ඒවා කිරීමට පටන් ගත්තද විනාඩි 45ක් පමණ වෙනතුරු ඇඟේ තිබුණු හිරිගතිය මුහුණේ තිබුණු ඇලිච්ච ගතිය පහව නොගියේය. දැනට පැයක් පමණ ගත වූවත් ශරීරයේ සැලකිය යුතු අප්‍රාණික ගතියක් ඇත. කවුරුත් මාව දකින්නේ නැති තැනකට වෙලා පාඩුවේ ඉන්න සිතුනි. අවසරයි ගරු ස්වාමින් වහන්සේ. සමා වෙලා මේ ප්‍රශ්නෙට මාහට පිළිතුරක් සපයනමින් ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ආයි තියෙනවා ස්වාමීන් වහන්සේ. සක්මනේදී සක්මන සැහැල්ලු වූාට පසු පැමිණෙන සිතුවිලි නිරීක්ෂණයේදී පෙර දිනවලදී සිදු වූයේ සිතුවිල්ල කුමන සිතුවිල්ලක්දයි හඳුනා ගැනීම පමණි. නමුත් එම සිතුවිල්ල ඇතිවීමට හේතුව
කුමක්ද කියා විමසීමට විමසුම් නුවණක් ඇති වූයේ ප්‍රථමයෙන්ම අද දිනේදී. නමුත් මා පර්යංක භාවනාව කරන විට පසුගිය දින කීපයක සිට පර්යංක භාවනාවේදී හුස්මත් කයත් සැහැල්ලු වූාට පසු එන සිතුවිලි ගැන විමසන කල එම සිතුවිලි හඳුනාගෙන එම සිතුවිලි ඇතිවීමට හේතු වූ හේතුවද නිරීක්ෂණය විය. එවිට ඒ සිතුවිලිද නැති වී සිතුවිලි නැති හිස් හුදකලා තත්වයක කාලයක් ගෙවීමට හැකියාව ලැබී ඇත. මෙතන ප්‍රශ්නයක්ද තියෙන උත්තරයක්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ තරම් භාවනාව හරියට මේකෙන් ප්‍රශ්නයක් හදන්න බලන්නකෝ. අම්මෝ මෙහෙම හිතක්. උත්තර පන්තරයක් තියෙන. ඒකට ඔක්කොම මේ ප්‍රශ්නට උත්තර දෙන්න ස්වාමීන් වහන්සේ කියලා මට ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. තේරෙනවද උඹට තේරෙනවද? මොන ප්‍රශ්නයක්ද මේකේ තියෙන්නේ ඉතින්? මම දන්නේ මේ මානවයා විතර හම්බෙච්ච ඕනම දෙයක් ප්‍රශ්නයක් කරගන්න જાතියක් මෙන්න ලෝකේ කොහොක්වත් මම දැකලා නැහැ. උන මොනව දුන්නත් ප්‍රශ්නයක්. ඒ නිසා කරුණා කරලා මේකේ මොකද්ද ප්‍රශ්නේ කියලා ලියලවන්න. මම ඒකට උත්සාහ කරනවා මේක තේරුම් ගන්න. මට නම් මේකේ ප්‍රශ්නයක් තේරෙන්නේ නැහැ. මෙච්චර ලස්සනට වැඩි යනවා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? කොයි මොහොතකදී අපි මේ පුංචි දෙයකට හිත දාපුවා මුළු ලෝකෙම අමතක වෙන හැටි දැක්කනම් කලන්ත හැදිලා වැටෙයි. ඊතරම් මේ පුංචි දෙයක් අල්ලපුවාම ලෝකෙම අමතකයි. ඒක ඉස්සලාම ලියලා තිබුණේ ඔය ලිටල් කී ස්මිත් ලොක් ස්මිත් කියන පොතේ. පස්සේ ඥානපෝනික හමුතෝ ඒක ඇදලා දාලා තියෙනවා සතියේදී උඹ එක කෑල්ලක් අල්ලන් නටනකොට උඹ ලෝකයක් අමතක කරන හැටි උඹ දන්නවනම් උඹ කලන්ත හැදිලා වැටෙයි කියලා. මේ මොනවා හරි කුණු කන්දලයක් අල්ලගත්තාම අනිත්‍යව මතක නැහැ. භාවනාදී මතක නැති කොටස පේනවා. සරුවඥයි. දන්නේ නැති කොටස දන්නවා. ඒකට සරුවඥයි. ඒ නිසා ඒකට බය නැතුව මරණයක් දකින්න එහා පැත්තේ දකින්න මම දන්නේ නැහැ මේකේ ප්‍රශ්නේ මට වර්ණ ගන්න තේරෙන්නේ නැහැ. කාට හරි තේරෙනවා නම් ඒ අහපු එක්කනා මේ ඊමේල් එක ආලෙවල තියෙන්නේ. මේ ලියලෙවන්න මොකද්ද ප්‍රශ්නේ කියලා මට නම් පේන්නේ උත්තරයක් විතරයි. අපි මෙතනින් අපේ සතිವಾರය සමාප්ත කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දිනාටම තෙරුවන් සරණයි.